සොහද හදක් ඇති දේශීය බැංකුව සෙලන් බැංකුව විසින් පසුගේදා මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහලට සියලු පහසුකම් සහිත දැඩිසත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළා. ඉතා කෙටි කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කළ මෙම දැඩිසත්කාර ඒකකය නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත බාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා සහ සෙලන් බැංකුවේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. අද අපි සන්තෝෂ වෙනවා නැගෙනහිර කොළඹ මූලික රෝහලට දැඩි සත්කාර ඒකකයක අවශ්‍යතාවයක් තිබුණ හින්දා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බැංකුවක් වෙන සේලාම් බැංකුව ඉදිරිපත් වෙලා ඔවුන්ගේ මූල්‍යමය දායකත්වය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය තුළ මෙම රෝහලට මෙවැනි ඇඳම් 5ක සමන්විත වූ දැඩි සත්කාර ඒකකයක් ලබා දීමට හැකියාව පිළිබඳව දැඩි සත්කාර ඒකකය හදන්නට යුද හමුදාව තමයි සියලු කටයුතු දායකත්වය ලබා දුන්නේ. ඒක හැදුවේ ඇත්තටම ඒකට මුල්‍ය දායකත්වය ලබා දුන්නේ සේලාන් බැංකුව. ඉතින් සේලාන් බැංකුව වගේ ආයතන වලට අපි අපේ ගෞරවය පුද කරනවා. තමන්ගේ ඒ බැංකුව තමන්ගේ මුදල මේ රටේ ජනතාව වෙනුවෙන් යෙදවීම ගැන. අපි ඊටාම අධිෂ්ඨානශීලීව මේ රටේ ජනතාවගේ නිරෝගීභාවය රැකගනිමින් මේ කොවිඩ් දුවදුර ලංකාවෙන් තුරන් කිරීමට අපි ඊටාම අධිෂ්ඨානශීලීව කැපවී වැඩ කරනවා. අපි විශ්වාස කරනවා මේක ලෝක වසංගතයක් නිසා යම්කිසි කාලයක් ලෝකයේ මේක තියෙයි. ඒ තියෙන කල් අපිටත් යම් යම් වෙලාවල් වල මේ වගේ කොවිඩ් රෝගේ නැගිටීම් අපිට බලාපොරොත්තු සිද්ධ වෙන්න වෙයි. නමුත් අපි ගෙනියන වැඩපිළිවෙල හරහා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව අපිට මේ රෝගයෙන් මේ කොවිඩ් රෝගේ මර්ධනය කිරීමට අපිට හැකියාව ලැබෙයි කියලා. පහුගිය මාස කිහිපය පුරාවටම ලංකාවේ දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය දැඩි සත්කාර ඒකක ඇඳන් හිඟතාවයක් පිළිබඳව කතාබහකට ලක් වුණා. නමුත් ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය දැඩි සත්කාර ඒකකයක් නිර්මාණය කර දෙන්න, ඉදි කර දෙන්න සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලයට හැකි වුණා. ඒ නැගෙනහිර කොළඹ මූලික රෝහලට දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කරමින් අපි අද සූදානම් වන්නේ ඒ දැඩි සත්කාර ඒකකයේ පිළිබඳ තොරතුරු ඔබට ගෙන එන්න. අපි දැන් සූදානම් වන්නේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහත්මයා සමගින් සම්බන්ධ වන්න මේ රෝහලේ කොහොමද COVID-19 වෛරස් එක ආරම්භය ලංකාව තුල ආරම්භ වෙලා පළමුව රැල්ල අපි දන්නවා ලොකු බලපෑමක් එල්ල කළේ නැහැ. නමුත් රෝහල් කාර්යබහුල වුණා. කොහොමද නැගෙනහිර කොළඹ මූලික රෝහල මේ කාර්යබහුලත්වයට මුහුණ දෙන්නේ? මාර්තු මාසේ 12 වෙනිදා හරි 11 වෙනිදා හරි තමයි ලංකාවේ පළවෙනි රෝගියා වාර්තා වෙන්නේ. හැබැයි එතකොට අපිට ලංකාවේ අත්දැකීමක් නොතිබුණාට ගෝලීය වශයෙන් විශේෂයෙන්ම චීනේ වෙන්නේ මොකද්ද කියලා අපි රූපානි මාර්ග වලින් දැක්කා. අපි එතකොට අපි තිගැස්මක් තිබුණා. මොකද ඒ රටේ රෝහල් පද්ධතිය සකස් කරන විදිය, රෝගීන් වාර්තා වෙන විදිය, ඊටමත් වේගයෙන් පැතිරෙන සුළු ස්වභාවය කියලා අපිට තොරතුරු ලැබිලා තිබ්බා. එතකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මට දවසක් කතා කළා. මගෙන් අහුවා IDH රෝහල තමයි අපේ දැනට තියෙන එකම රෝහල මේ වසංගත තත්වයකදී රෝගීන් අපිට බාර ගන්න. නමුත් මේ තියෙන තත්වය තුළ අපිට ඒකේ ඉඩකඩ මදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට දෙවෙනි රෝහලක් විදිහට මගේ රෝහල මේ කාර්යයට පුළුවන් ද ලෑස්ති වෙන්න කියලා මගෙන් ඉල්ලීමක් කරා. ඉතින් අපිට පුළුවන් වුණත් බැරි වුණත් ඒ වෙලාවේ තිබ්බ ජාතික වගකීම තමයි අපි මේකට කවුරු හරි උර දෙන්න ඕන. ඉතින් අපි වෙලාවේ කිව්වා අපිට පුළුවන් තියෙන අපේ තියෙන සම්පත් ප්‍රමාණය තුළ අපි මේකට උත්සාහ කරන්නම් කියලා. ඉතින් ඒ අනුව තමයි අපි ඇත්තටම මේ කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී ප්‍රමුඛතම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විදිහට ජාතික වන රෝග විද්‍යාඥයන්ට පසුව එකතු වුණ පළවෙනි රෝහල තමයි නැගෙනහිර කොළඹ මූලික රෝහල. වෛද්‍යතුමනි දැන් සෙලාන් බැංකුව සම්පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා මේ ලබා දුන්නා. ඒ වගේම තමත් ලබා දෙනවා මේ දැඩි සත්කාර ඒකකය ඉදි කරන්න. මේ ඉදි කිරීම කටයුතු සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව අතින්. මේ කාර්යයට කොහොමද මුල පුරන්නේ? ඇත්තටම ඒක මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට මම හිතන්නේ ඒක අපිට වෙන් කරලා හඳුනා ගන්න බැරිම සාධකයක් මේක. ඇත්තටම සෙලාන් බැංකුව යම්සේද මේකට දායකත්වය දක්වන්නේ ඒ වගේම තමයි මම හිතන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්වන ලද දායකත්වයේ දෙක
මම හිතන්නේ ඒ දෙකේ සුසංයෝගය තමයි මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට අපිට බලපාන්නේ. මොකද මේක අපි අමතක කරන්න හොඳ නැහැ. මේක සිද්ධ වෙන්නේ රට ලොක්ඩවුන් වෙලා තිබ්බ වැඩි කාලයක. එතකොට අපිට සැපයුම් වල ඒ වගේම අනිකුත් ශ්‍රමය ලබා ගැනීම ලොකු විශාල අභියෝගයක් තියෙන කාලයක ශ්‍රී ලංකා යුද හමුදාව ඒගොල්ලන්ගේ තාක්ෂණික දැනුම, ඒ කියන්නේ මේ ඩ්‍රෝවින් එක අඳින්න තැන ඉඳලා මේකේ අවශ්‍ය කරන ස්තිබෙන්තු සකස් කරන්න, ඊට පස්සේ මේ දේ ඉදි කරන්න, ඒ කියන්නේ සියලුම කාර්යයන් අතරම අපේ රෝහල වෙත කිසිම පීඩනයක් ඇති නොකර ඉතාමත්ම වෘත්තීය මට්ටමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරි මහත්තුරුන් අපේ වෙන සිදු කරපු එක මම හිතන්නේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ඉතාමත්ම පිටුහලකුණා. ඒ වගේම ඉතාමත්ම හොඳ ප්‍රමිතියකින් හොඳ නිමාවකින් ඒක ඉෂ්ට කරන්න. මොකද අපේ හිතේ යම්කිසි රූපයක් තිබ්බනම් මේක හදනකොට මෙන්න මේ වගේ එකක් හැදෙන්න ඕන කියලා ඒක ඒ විදිහට මිස්මතු කරලා ගන්න තරම් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් දක්ෂ වුණා. ඉතින් මම හිතන්නේ සෙලන් බැංකුවේ ඒ මූල්‍ය දායකත්වය ඔප්නම් වන්න මම හිතන්නේ යුද හමුදාවේ ලැබුණු දායකත්වය ඉතාමත්ම ඉහළින් අගය කරන්න ඕනේ. අති නවීන පහසුකම් වලින් සමන්විත මෙම දැඩිසත්කාර ඒකකය ඇඳන් 5කින් මෙන්ම ප්‍රතිශක්ති දුර්වලතා සහිත පුද්ගලයන් හුදෙකලා කොට තැබීමේ පහසුකම් වලින්ද සමන්විතයි. මෙම දැඩිසත්කාර ඒකකයේ පුරා ස්ථාන 6ක ඔක්සිජන් සහ වෙනත් වායු වර්ග සැපයුම් ස්ථාපිත කර ඇති අතර සේවා කටයුතු සඳහා සහ හෙද කාර්ය මණ්ඩලය සඳහාත් වෙනම ස්ථාන වෙන් කර තිබෙනවා. එසේම සේදුම් පහසුකම් සහිත වෙනම ඇතුළුවීමේ ස්ථානයක්ද මෙහි ඉදිකර ඇති අතර එය ආබාධ සහිත පුද්ගලයන්ටද පහසුවෙන් ඇතුළුවිය හැකි පරිදි සැලසුම් කර තිබෙනවා. වෛරසයට නිරාවරණය වීමේ ඉඩකඩ හැකිතාක් අවම කරමින් COVID-19 රෝගීන්ට ප්‍රතිකාර ලබා දිය හැකි වන ආකාරයට විවෘත අවකාශයක් සහිතව මෙම දැඩිසත්කාර ඒකකය ඉදිකර තිබීම විශේෂත්වයක්. අපි දැන් සූදානම් වන්නේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සැලසුම් හා තත්ත්ව කළමනාකරණ ඒකකයේ වෛද්‍ය කසුන් විතාන මහත්මයා සමගින් කතා බහ කරන්නට. මේ දැඩිසත්කාර ඒකකයේ තුලයි අපි දැන් මේ සිටින්නේ වෛද්‍යතුමනි. මේ දැඩිසත්කාර ඒකකයේ සැලසුම කොහොමද ඇත්තටම නිර්මාණය වෙන්නේ? මේ සැලසුම නිර්මාණය කිරීමේදී අපිට අධ්‍යක්ෂතුමා කිව්වා බොහෝ පාර්ශවයන් එකතුණයි කියලා. මේ ක්‍රියාත්මක වීම කොහොමද සිද්ධ වෙන්නේ? ආයිබෝන් ඇත්තටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වැදගත් ව්‍යාපෘතිය ගැන අපේ ඒකකේනොත් යම්කිසි ඒ කියන්නේ සිදුවෙච්ච ආකාරය පිළිබඳ අදහස් දැක්වීම හැකියීම ගැන. එතන මම මුලින්ම පටන් ගත්තොත් මේ ව්‍යාපෘතියේ මූල බීජය අපේ අවශ්‍යතාවය ඇති වුණාම මේ කොවිඩ් එකත් එක්ක අපි කතා කරා, අපි හොයලා බැලුවා කාටද අපි මේක කියන්නේ, කාගෙන්ද අපිට උදව් කරන්න ලබා ගන්න පුළුවන් කියලා. මම මුලින්ම ඇත්තට මතක් කරන්න ඕනේ මේ සැලසුම් කිරීමේ ක්‍රියාවලියදී අපිට ડોક્ટર රජීව් කියලා වෛද්‍ය මහත්මයෙක් අපේ රෝහලේ වැඩ කරන වෛද්‍යතුමියකගේ සැමියා. ඔහු තමයි අපිට මුල්ම සම්බන්ධීකරණය ඇති කරලා දුන්නේ සෙලාන් බැංකුවත් එක්ක. මම ඒක විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ක්‍රියාවලිය පටන් ගන්නකොට ඇත්තටම මේ ගොඩනැගිල්ල මේ විදිහටයි එන්න ඕනේ කියලා විශේෂ මූලිකම අදහසක් තිබුණේ නැහැ. ඉතින් අපිට ඒකෙදී ගොඩක් උදව් කරා අපේ රෝහලේ ඉන්න අධ්‍යක්ෂතුමන් අතර විශේෂඥ වෛද්‍යවරු, නිර්වින්දන විශේෂඥ වෛද්‍යතුමිය ප්‍රියන්ති අලගියවන්න මහත්මිය, ඒ වගේම ශුද්‍රජීවි විශේෂඥ වෛද්‍යවරිය ඒ දවස්වල හිටපු වෛද්‍යතුමිය මනෝරි සමරනායක මහත්මිය, ඒ වගේම කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍යතු සියලුම අංශවලේ වෛද්‍ය නිලධාරීන්, ඒ වගේම හෙද නිලධාරීන්, ඇත්තටම අපි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගෙන් අපි අදහස් විමසා සිටියා ඒගොල්ලන්ට ඕන අවශ්‍යතාවය කොහොමද මේක ඇති වෙන්න ඕනේ කියලා. ඒ වගේම ආසාදන පාලන ඒකකය. ඒකට ඒ අදහස් අරගෙන අපි ගොඩක් වෙලාවට කල්පනා කරේ මේක සාමාන්‍ය නිකන් ගොඩනැගිල්ලක් අරගෙන ලෙඩ්ඩු පස් දෙනෙක් ඇතුළට දාලා හදන්න නෙවෙයි. යම්කිසි සම්මත ආකාරයකට ඉදිරි කාලයේදීත් කොවිඩ් වලට පස්සෙත් මේක ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙන හදාගන්න. ඒක තමයි එහෙම තමයි මූලික සැලැස්ම ඇති වුණේ. ඒ අදහසත් එක්ක අපි සෙලාන් බැංකුවට අපි ඒක ඉදිරිපත් කළා. ඒ වගේම අනතුරුව ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ තාක්ෂණික කටයුතු සහ ඒ ගෘහ නිර්මාණ කටයුතු පිළිබඳව අපිට ලොකු දායකත්වයක් ලබා දුන්නා ශ්‍රී ලංකා යුද හමුදාව. ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය මේ වෙද්දී ඉතාමත් අවදානම්
වාතාවරණයකට තමයි පැමිණ තිබෙන්නේ. අපි හැමෝම ඉන්නේ අවදානම් කලාපයක් තුලයි. ලංකාවේ මේ තියෙන COVID-19 වසංගතයට එරෙහිව මුළු රටම එකතු වෙලා කරන යුද්ධයේ ඉදිරි පෙළ සටන්කරුවන් විදිහට සුවවිරුවන් සෞඛ්‍යංශ තමන්ගේ යුතුයකම ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම තමයි ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඔවුන්ට නියමිත රාජකාරිය ඔවුන්ට නියමිත සමාජ වගකීම ඒ විදිහටම ඉෂ්ට සිද්ධ කරනවා. නමුත් අපි හැමෝගෙම ප්‍රශ්න කරගන්නට ඕනේ අපි අපේ සමාජ වගකීම ඉෂ්ට කරනවද කියලා. විශේෂයෙන්ම සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුවක් වන සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය තමන්ගේ සමාජ වගකීම ඉටු කළා. තමන්ගේ එක් දිනක වැටුප දිවයිනට අත්‍යවශ්‍යම මොහොතක ජාතික සෞඛ්‍ය පද්ධතියට දැඩි සත්කාර ඒකකයක් ඉදි කරන්නට වියදම් කරලා මෙන්න මේ විදිහේ. ඉතින් අපි හැමෝටම පුළුවන් අපේ සමාජ වගකීම ඉටු කරන්න, හැම මොහොතකදීම සංචරණය සීමා කරන්න, දුරස්ථ භාවය රඳා පවත්වා ගන්න, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න මේ කොවිඩ් වසංගතය අපි තුරන් කරමු. COVID-19 වසංගතය ආරම්භයත් එක්කම මුළු රටම COVID-19 වසංගතයේ මේ පොදු සතුරාට විරුද්ධව සටන් කළා. මේ සටනේ ඉදිරි පෙළ සටන් කරන්නේ සටන් කරමින් සිටින්නේ සහ ඉදිරියට සටන් කරන්නේ අපේ රටේ සෞඛ්‍යංශ. අපේ රටේ සෞඛ්‍යංශ ඒ විදිහට Tamanට නියමිත රාජකාරී ඉෂ්ට කරද්දී අපිට තියෙනවා සමාජ වගකීමක් මේ පොදු සතුරා විනාශ කරන්න, මේ පොදු සතුරාව පරද්දන්න. මේ සමාජ වගකීමේ එක් කොටසක් සුවිශාල මෙහෙවරක් සිද්ධ කළා සෙලාන් බැංකුවේ සේවක කාර්ය මණ්ඩලය. අපි බලමු ඔවුන් ඒ කාර්යය කොහොමද කළේ කියලා. මේ සත්කාරය සඳහා සිය දිනක වැටුප පරිත්‍යාග කළ සුහද හදක් ඇති දේශීය බැංකුව සිලන් බැංකුවේ කාර්ය මණ්ඩලය ඔවුන්ට දැනුණු හැඟීම අපත් සමගින් පිතාගත්තා. ඉස්සෙල්ලාම අදහස ආවේ මේ කොවිඩ් පළවෙනි රැල්ල ලංකාවේ පැතිරගෙන යනකොට ඇත්තටම හැමෝම නිකන් වික්ෂිප්ත වෙලා මොකද්ද කරන්න කියන තත්ත්වයක ඉඳද්දි මේ සමාජිකයෝ මේකට කොහොමද මුහුණ දීලා තියෙන්නේ, මේගොල්ලන්ට වමනාද අපහසුකම් කියන දේවල් සොයලා බලන්න යම්කිසි sannivedana ක්‍රම වගේක් තිබ්බා අපේ. ඒකෙදි අපි අපේ ප්‍රශ්න කතා කර ඉන්නකොට අපේ සමාජිකයන්ගෙන් ආවා අපිට මේක මෙච්චර අමාරු නම් රටේ මේ වගේ කොච්චර ප්‍රශ්නයක්ද, මේකට යම්කිසි මැදිහත් වීමක් මොකක් කරේ අපිට කරන්න පුළුවන් දෙයක් අපි කරන්න උත්සාහ කරමුද කියලා මුලින්ම යෝජනාව අපි මේ අපේ දිනක වැටුප පරිත්‍යාග කරලා යම්කිසි අරමුදලක් ගොඩනගාගමු කියන යෝජනාව තමයි ස්ටාෆ් එකෙන් ඉදිරිපත් වුණේ. ස්ටාෆ් එකෙන් ආපු දවසක පඩියයි ආයතනයක් හේතර ආයතනයේ ලාභයෙන් කොටසකුත් මේකට යොදවලා මම හිතන්නේ කෝටි 2කට ආසන්න මුදලක් මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් මේ ආයතනයක් හේතර මේකට සේවකයන් නිසා ආයතනයේ දෙගොල්ලන්ගෙම එකමුතුවෙන් වෙච්ච දෙයක් මේක. ආසාවෙන් තමයි මේ කැපවීම කරේ. ඒ වගේම මාව මේ පරිසා නඩත්වංශයේ සහකාර කල්මනාකරු කපිල රත්නායක මහත්තයා තමයි මට කිව්වේ සුරංග මේ වගේ හොස්පිටල් එකේ ප්‍රොජෙක්ට් එකක් යනවා. මේ ප්‍රොජෙක්ට් එක බලන්න ඔයාට මම බාර දෙනවා. ඒකින්ද එතනට ගිහලා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මතක් කරේ සීල්ම රණවිරු මෙතන වැඩ කර මහතුරු 25කට ප්‍රමාණයක් හිටියා. ඒ සියලු දෙනාත් එක්ක මම වසරක කාලයක් මෙතන මේ බිල්ඩිම ඒ කියන්නේ බේස්මන්ට් එකේ කියන්නේ මේ ෆවුන්ඩේෂන් එකේ සිට මේ ස්ලැබ් එකේ වැඩ කියන්නේ නිම වෙනකන් ඒගොල්ලන්ට වසර කාලයක් මම මෙතන සේවය කරා. ආයතනයක මානව සම්පත කියන්නේ ආයතනයේ ඉදිරි ගමනට, ඉදිරි දැක්මට වඩාත් බලපෑම් කළ හැකි මාධ්‍යයක්. විශේෂයෙන්ම ආයතනයේ ශ්‍රමදායකත්වය දක්වන මේ මානව සම්පත. ඉතින් මානව හිතවාදී මානව සම්පතක් තියෙන සුහදහදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව මේ විදිහට කොළඹ නැගෙනහිර කොළඹ රෝහලට දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කළේ කොහොමද? මෙන්න මේ කාරණාව පිළිබඳව කතා කරන්නයි අපි දැන් සූදානම් වන්නේ. ඉතින් අපි මේ සම්බන්ධයෙන් සම්බන්ධ කරගත්තා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මානව සම්පත් ජයන්ත අමරසිංහ මහත්මයාව. ආයුබෝවන් ඔබතුමාට. ජයන්ත අමරසිංහ මහත්මයා, මේ අදහස මූලික වශයෙන් කොහොමද මේ ඔබතුමාගේ මානව සම්පත මේ සිටින කාර්ය මණ්ඩලය තුලින් පැමිණෙන්නේ? මූලික වශයෙන්ම මා සඳහන් කළ යුතුයි මානව සම්පත ඉතාමත්ම අභියෝගයට ලක් වූ කාල පරිච්ඡේදයක් තුළ මෙම සාකච්ඡාව කරන්න ලැබීම ගැන. මූලික වශයෙන්ම සුවදාදක් ඇති සෙලාන් බැංකුව හැටියට සහ
පාරිභෝගික ජනතාවට ඉතා ලෙංගතුව කටයුතු කරන මූල්‍ය ආයතනයක් ලෙස අපි ඇරිසත්කාර ඒකයක් ලබා දීමට හැකියාව ලැබීම ගැන ඉතා පෞද්ගලික මෙන්ම මේ ආයතනයේ සමාජිකයෝ හැටියට මා ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම මම ආඩම්බර වෙනවා. මෙම තත්ත්වය මේ කොරෝනා වසංගතය 2020 මාර්තු මාසේ 16 වෙනිදා පටන් ගත්ත මේ ව්‍යසන තත්ත්වය සමගම රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය, සමාජය තුළ, සෞඛ්‍ය ක්ෂේත්‍රය, රාජ්‍ය ආයතන තුළ හැම අංශයකම කම්පනයකට ලක් වුණා. ඒ කම්පනයත් එක්කම සියලු දෙනාම රටේ ජනතාව සහ අපේ සේවක කාර්ය මණ්ඩලය සියලු දෙනාම පොදුවේ අපි හැමෝම බැලුවේ කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ. කොහොමද අපේ සෞඛ්‍ය තත්ත්වය අපේ නියමාකාරයෙන් පාවිච්චි කරන්නේ අපේ ජනතාව රැකගන්න. මෙම කාලය තුළ තමයි රජය විසින් මූලික වශයෙන්ම ඉදිරිපත් වුණේ මේ සඳහා අරමුදලක් පිහිටවන්න. මෙම අරමුදල පිහිටවලා ඒ සඳහා ප්‍රචාරය සෑම මාධ්‍ය තුළින්ම පැවතුනා. ඒ සඳහා ඇති වූ අපිත් ඒ සඳහා ක්‍රියාත්මක වුණා. ඒ අනුව අපේ සියලුම කාර්ය මණ්ඩලය සේවක මහත්මීන් ඉදිරිපත් වුණා අපි කොහොමද මේ අරමුදලට දායකත්වය ලබා දෙන්නේ. එහිදී අපේ සමාජිකයන් අපි එක සාකච්ඡා කරා මේ මුදල් පරිත්‍යාග කරනවට වඩා මේ අරමුදලට අපි ප්‍රායෝගිකව සමාජයට දැනෙන ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් අපි කළොත් තමයි මේ වෙලාවේ ඉතාමත් හොඳ කටයුත්තක් වෙන්නේ කියලා. ඒ කටයුත්ත අපි සමාජය තුළ දැනුවත් කළා. විවිධ රෝහල් වලට අපි කතා කරා, රාජ්‍ය ආයතන වලට කතා කරා. ඒ කතා කිරීමේදී රෝහලේ අධ්‍යක්ෂක මහත්මීන් අප වෙත දැනුම් දුන්නා. ඒ රෝහලේ ඉතාමත් අඩුපාඩුවක් තියෙන මේ දැරිසත්කාර ඒකකය අපිට හදලා දෙන්න කියලා. ඉතින් ඉතාමත් අපි සතුටු වුණා. මොකද අපි හිතුවේම අපේ සියලුම කාර්ය මණ්ඩලය එකමුතුව හිතුවේ ප්‍රායෝගික දෙයක් අපි කරමු කියලා. මොකද මේක ජනතාවට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව ක්‍රියාත්මක වූ අපේ සේවක කාර්ය මණ්ඩලය එක හිතින්ම ඒගොල්ලෝ එක් දිනක වැටුප පරිත්‍යාග කරලා අපි අරමුදලක් පිහිටෙව්වා. ඒ අරමුදලට අපේ සෙලාන් බැංකුවක් දායකත්වය ලබා දුන්නා. ඉතින් සෑහෙන මුදලක් අපිට එකතු වුණා. ඉතින් එකතු වෙලා අපි අප්‍රේල් මාසයේ අවසානයේ ඉතර ගිය අවුරුද්දේ මේ අරමුදලත් සමග අපි අධ්‍යක්ෂ මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය විධිවිධාන යොදාගෙන ඒ කටයුත්ත ආරම්භ කරා. අපි දැන් සූදානම් වන්නේ සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහත්මයා සමගින් කතා බහ කරන්න. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ආරියරත්න මහත්මයා මේ මූල්‍ය ශාස්ත්‍රයේ ප්‍රමුඛතම ආයතනය සෙලාන් බැංකුව සුහදහදක් ඇති දේශීය බැංකුව. සාමාන්‍යයෙන් අපි මූල්‍ය ආයතනයක් සෞඛ්‍ය ශාස්ත්‍රයට දායකත්වය දක්වනවා දකින්න ඉතාමත් විරලවයි. නමුත් මේ වගේ වසංගත තත්ත්වයක් අතරතුර මුළු රටේම ආර්ථිකය බිඳ වැටලා තියෙන වෙලාවක නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයක් නිර්මාණය කරන්නට අලුතෙන්ම හදන්නට සෙලාන් බැංකුව දායකත්වය දක්වන්නේ ඇයි? මේ වගේ ජාතික කර්තව්‍යයකට මේ වෙලාවේදී සෙලාන් බැංකුව මූලිකත්වය ගන්නේ ඇයි? ඔව් තන්දු මං හිතන්නේ ඔබ කිව්වා වගේ අර සුවද හදක් කියන එක තමයි එතන ඉස්සරහට ආවේ. දැන් 2020 මාර්තු මාසේ අපි මේ අවස්ථාවට මේ වසංගත අවස්ථාවට මුහුණ දුන්නම්. මම හිතන්නේ ඒක අපි සියලු දෙනාටම අලුත් අත්දැකීමක්, භයානක අත්දැකීමක් වුණා. ඉතින් අපි හැමතිස්සෙම කල්පනා කරා මේ කොහොමද මේක මේ අපි අපේ දායකත්වය මේ ඉතා උපරිම වශයෙන් මේ සටනට මේ වසංගතය එරෙහිව රජය, ප්‍රමුඛ වෛද්‍ය ශාස්ත්‍රය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ගෙන යන PHIස්ලා ගෙන යන සටනට කොහොමද මේ අපි දායක වෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලම හිතුවේ දැන් මේකට obviously මූලික දායකත්වය අවශ්‍යයි. මූල්‍ය දායකත්වය අවශ්‍යයි. ඉතින් අපේ කාර්ය මණ්ඩලය ඉස්සරහට ඇවිල්ලා එකඟ වුණා දවසක පඩිය ප්‍රදානය කරන්න. ඒ දවසක පඩිය වගේම ඒ වගේම දායකත්වයක් බැංකුව පැත්තෙනුත් කරා. ඉතින් ඒ වගේ ඒ මාර්ගයෙන් අපිට හැම එක්කෙනාම මම හිතන්නේ අපේ සුළු සේවකයා ඉඳන් උඩට යන ගම්ම හැම එක්කෙනාම තමන්ගේ කිසිම මේකක් නැතුව දවසක පඩිය ප්‍රදානය කරා අරමුදලට.
අපි මිලියන 21ක් 22ක් වගේ ප්‍රමාණයක් ඒ වගේ එක වුණා. මොකද මිලියන 10කුයි බැංකුවේ කන්ට්‍රිබියුෂන් එකත් එක්කලා. ඉතින් ඊළඟට අපි කල්පනා කරා දැන් මේ එකතුන සල්ලි කොහොමද මේක හොඳටම මේක පාවිච්චි කරන්නේ මේ විධිමත් විදියට ඒ වගේම ප්‍රතිඵල උපරිම වෙන විදියට මේක පාවිච්චි කරන්න කොහොමද? ඉතින් අපි ඉස්සෙල්ලාම කරේ එතන තිබුණා මේ අත්‍යවශ්‍ය කරුණු වගේක් මම හිතන්නේ අපි පොලිසියටයි PHI මහත්වරුන්ටයි ඔක්කොටම ලංකාව පුරා ෆේස් ෂීල්ඩ්ස් පාවිච්චි කරා. මම හිතන්නේ මේ අවස්ථාවේ තිබුණු අවශ්‍යතාවයක්. ඒ වගේම අපි මේ කොවිඩ් අරමුදලට දායකත්වය දැක්වුවා. ඒ ගමන්ම අපි හිතුවා කොහොමද දැන් අපි මේක දීර්ඝකාලීනව දැන් මේ කොවිඩ් වසංගතය අපි කිසිම මේ සැකයක් තිබ්බේ නෑ මේක මේ උදුරත් අපි රටක් හැටියට ජනතාවක් හැටියට කවදා හරි මේක විජහට අපි මේකෙන් ගොඩ එනවා කියලා මේ ඒක ජය ගන්නවයි කියලා. ඉතින් ඊට පස්සෙත් මේ අපේ සමාජයට අවශ්‍යතාවයක් ඉටු කරන්නේ කොහොමද? ඒක කල්පවතින. ඉතින් ඒකෙන් තමයි අපි මේ කොළඹ නැගෙනහිර කොළඹ මූලික රෝහලත් එක්ක මේ සාකච්ඡාව ආරම්භ කළා. එතන හිටපු මම හිතන්නේ ડોક્ટર කසුන් ડોક્ટર ප්‍රියන්ත එක්ක සාකච්ඡා කළා මේක මේ වැඩේට සම්ප්‍රාප්ත වුණේ. වසංගත තත්ත්වය හේතුවෙන් රටක් ලෙස එක්ව ඊට මුහුණ දිය යුතු අවස්ථාවක ඒ වගකීම සිය කරමතටගෙන සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුවේ රටට ඇති සුහදත්වය මනාව පසක් කරමින් මේ සිදු කළ සත්ක්‍රියාව සමස්ත රටටම සිදු කළ අමරණීය සේවයක් බවට පත්වනු නොඅනුමානයි.